හරි. ළමයි පළවෙනි ප්‍රශ්නේ දිනනවා මෙහෙම ප්‍රශ්නයක්. මොකක්ද තියෙන්නේ? නිවසක මාසික දුරකථන භාවිතය සඳහා ගාස්තුව රුපියල් 1500කයි. එකතු කළ අගය මත බදු ඒ මා පොඩක් නෑ ඇදයි වගේද? පොඩි අදින හොලන්නේ. හරි. ළමයි අහන්න. එකතු කළ අගය මත ඒ කියන්නේ ළමයි වැට් බදු වශයෙන් ඊට තවත් 180ක් එකතු කරනු ලැබේ. ඒ අනුව එකතු කළ අගය මත බදු අය කරනු ලබන ප්‍රතිශතය සොයන්න. හරි ඉපෙක්ස් එකේ හරි ළමයි පළවෙනි ගානට යන්න අපි ඉතින් පළවෙනි ගානේ අපි අහනවා වැට් බදු ප්‍රතිශතය පට්ට ලේසිනේ. හරිද? සාමාන්‍යයෙන් බදු වල අපි ඉගෙන ගන්නවා වරිපණම් බදු, එතනින් ගියාට පස්සේ වැට් බදු, ඊට පස්සේ තීරු බදු, ආදායම් බදු කියලා බදු ಜಾති 4ක් ඉගෙන ගන්නවා. ඒකේ එකක් තමයි පුතේ වැට් බද්ද කියන්නේ. එකතු කළ අගය මත බදු. එතකොට මේකේ හොයන්නේ අපිට බිල් එක ඇවිල්ලා තියෙනවා රුපියල් කීයක්ද? අපිට බිල් එක ඇවිල්ලා තියෙනවා රුපියල් 1500ක්. 1500ට පුතේ බද්ද ගහලා තියෙනවා 180ක්. එහෙනම් අපෙන් අහන්නේ වැට් බදු ප්‍රතිශතයනේ. අපි මොකද්ද කරන්න ඕන? ගුණ කරන්න ඕන 100ට 100. පට්ට ලේසි. බිංදු දෙකට බිංදු දෙක පටෝරියක්. එතකොට අපිට එනවා පුතේ 180 බෙදීම 15. ඔය පැත්තකට ගන්න ඕන නම් බෙදලා බලන්න. 15 ඒවා 1යි. ඒ පුතේ 15ට 3ක් ඉතුරුයි 30ට 2යි. උත්තරේ අපිට එනවා 100ට 12යි කියලා. හරියක් දාගන්න. හරිනම් හරියක් දාගෙන ලකුණු දෙකක් දාගන්න. දෙවනි ගානේ තියෙනවා ළමයි රූපේ දී ඇති තොරතුරු ඇසුරේ x අගය සොයන්න කියලා. රූපේ දීලා තියෙන තොරතුරු ඇසුරෙන් x වල අගය. උදේ මෙන්න මේ ආකාරයේ රූපයක් අපිට දීලා තින්නේ. මෙහා x ඔහොම හරි. ඔහොම දීලා තියෙනවා. එතකොට ළමයි x වල අගය හොයන්න තියෙන්නේ. උදේ ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි. පාද දෙකක් සමාන නම් අපි ඒවට කියනවනේ සමද්විපාද ත්‍රිකෝණ කියලා. ඒ වගේම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එම පාදවලට සම්මුඛ කෝණ මොකද වෙන්නේ? සමානයිනේ. එහෙනම් පුතේ මෙයා x කියන්නේ මෙන්න මෙයත් x. මේ පාදයට සම්මුඛ කෝණ. මෙයාට සම්මුඛ මෙයා. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා කතාවක් මොකද්ද? සරල රේඛාවක් මත පිහිටි කෝණවල ඓක්‍ය එහෙම නැත්නම් එකතුව අංශක 180යි. එහෙනම් පුතේ මෙන්න මේකේ මත තියෙන කෝණවල එකතුව කීයද? 180යි. එහෙනම් x ධන 110 සමානයි 180යි. x සමානයි 180 ඍණ 110 සමානයි 70යි කියලා අපිට. ඕකත් හරිනම් ලකුණු දෙකක් දාගන්න. Ready then play. හරි. ආගෙන ඉන්න. දැන් ළමයි ඊළඟට අපි යන් තුන්වෙනි ගාන. ඒ මං කියන මාව ඇහෙනව නේද? ගැටලුවක් නැහැ නේද? මාව ඇහෙනවද? පොඩි මෙසේජ් එකක් දාන්න මාව ඇහෙනව නේද? ඇහෙනව නේද? හැමෝම පොඩි මෙසේජ් එකක් දාගෙන යන්න ඇහෙනවද කියලා. ඔව් නේ ගැටලුවක් නැහැ නේ. එලේ. තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ තියෙනවා ළමයි විසඳන්න කියලා. ආපෝ හරි ලේසි. 1 යට x ඍණ 1 යට 3යි x සමානයි 2 බෙදීම 3යි කියන්නේ.
දැන් මෙතන තියෙන්නේ භාග සංඛ්‍යාවක් නේ. මෙතනත් භාග සංඛ්‍යාවක් සමානයි 3න් 2 කියලා දෙන්න. දැන් අපි කරගමු ළමයි මේක සුළු කරන්න කලින් විසඳලා x වලට උත්තරයක් ගන්න කලින් පොදු හරයක් ගමු මෙතන ඈ. භාගනිති. එහෙනම් ළමයි මේ දෙන්නගේ හරයක් දිහා බැලුවට පස්සේ මෙතන x තියෙනවා. මෙතන පුතේ 3x තියෙනවා. එහෙනම් අපි ගන්න ඕන පොදු හරය. හරිද? ඒ කියන්නේ ළමයි අපිට මේ x කියන ආදයක් 3x බවට පත් කරගන්න පුළුවන් නේ. මට කියන්න x කියන එක කියලා 3x කරගන්න මම මොකද කරන්න ඕන? මෙතන x කියන ආදය 3x බවට පත් කරගන්න මම මොකද කරන්න ඕන? දාන්න බලන්න මෙසේජ් එක සටපට ගන්න. x කියන එක කියලාවත් 3x කරගන්න මොකද කරන්න ඕන? සුබිරි. අන්න හරි. 3න් පුතේ උඩයි යටයි දෙකම ගුණ කරන බලන්න මිත්‍රෝ. එහෙනම් මේක වෙන්නේ උඩයි යටයි දෙකම පුතේ මම 3න් වැඩි කරනවා. අපිට එනවා ළමයි 3x 3 රින්. ඒක සමානයි 3න් 2. ඔතන සුළු වුණාට පස්සේ එනවා ළමයි හරයන් සමානයිනේ. එතකොට මට එනවා 3x 3න් එකක් ගියාම 2යි. සමානයි 2යි 3. ඕනම් මේ තුනට මෙහෙම කපන්නත් පුළුවන්. එහෙම නැතුව එහෙම කාට හරි ගැටලුවක් නැහැ. මෙතනට 2ට 2 කැපුවා 3ට 3 කපන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හරස් ගුණිතය දාමු. මෙයා මෙහෙට යවනවා මම මෙයා මෙහෙට යනවා. එතකොට මට එනවා ළමයි 2 ගුණ කිරීම 3 සමානයි 2 ගුණ කිරීම 3x. 6 සමානයි 6x. මම මොකද කරන්නේ? දෙපසම පුතේ 6න් බෙදෙනවා. x සමානයි 1යි කියලා මට. x සමානයි 1යි කියලා උත්තර ආවා. කාටද ආවේ? මේක ආවනම් පුතේ ලකුණයි. ලකුණු 2යි. ලකුණු 2යි. 2යි. ආවනේ ලේසි. සුපිරි සුපිරි. 4ට යමු. හතරවෙනි ගානේ තියෙනවා මෙහෙම එකක්. හතරේ දිනෝ ළමයි මිනිසුන් 4 දෙනෙකු වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ. ළමයි මිනිසුන් 4කට යම් කිසි වැඩක් නිම කරන්න දින 6ක් ගත වෙනවලු. මොකක් හරි වැඩක් කානුවක් තපන්න, මොකක් හරි බලක් තපන්න ඕන එකක් ඈ. වේයයි ඇස්තමේන්තු කර ඇත. ඔවුන් දින 3ක් වැඩ කිරීමෙන් පසු මිනිස්සු 4 දෙනාම දවස් 3ක් වැඩ කරාට පස්සේ මිනිසුන් 2 දෙනෙකු මේ කණ්ඩායමට එකතු වූයේ නම් එම වැඩ තව දින කීයකින් නිම කළ හැකිද? අපි මුලින්ම බලමු ළමයි වැඩේ ප්‍රමාණය. ඇස්තමේන්තු කරන ලද වැඩේ ප්‍රමාණය. ඇස්තමේන්තු කරලා තින්නේ මිනිසුන් 4 දෙනෙක්ට දවස් 6ක් යනවා කියලා. එහෙනම් පුතේ ඇස්තමේන්තු වැඩේ ප්‍රමාණය අපිට මිනිස් දින වලින් අපිට එනවා 4 වරක් 6 24යි මිනිස් දින. මිනිස් දින 24යි කියලා එනවනේ. එතකොට ළමයි අපි බලමු දින 3ක් තුල නිම කළ වැඩ ප්‍රමාණය. දින 3ක් තුල නිම කළ වැඩ ප්‍රමාණය. එතකොට පුතේ දින 3ක් තුල මිනිස්සු 4 දෙනාම වැඩ කරලා තියෙනවනේ. 4 ගුණ කිරීම 3 12. මිනිස් දින 12. එහෙනම් පුතේ අපි බලමු ඉතිරි වැඩ ප්‍රමාණය. දැන් මම මේ ටිකක් අරගෙන ගන්නවා. වගන්ති විදියට ලිව්වම ඔයා උත්තර දඟලන්න ඕනේ හරිද? කෙටි ප්‍රශ්නයකට. ඉතිරි වැඩ ප්‍රමාණය නෝ ළමයි 24න් 12ක් අඩු කරාට පස්සේ 12යි කියලා.
ඉතිරි වැඩ ප්‍රමාණය 12යි. අපෙන් කියන්නේ මොකද්ද? අපිට කියනවා ළමයි දින 3කට පස්සේ තව දෙන්නෙකු එකතු වෙනවලු. එහෙනම් තව දින කීයක් යනවද අහනවා වැඩ ඉවර කරන්න. එහෙනම් පුතේ දැන් වැඩ කරන ප්‍රමාණය අපිට එනවා ළමයි 6යි. එම නිසා නිම කිරීමට ගත වන දින. එතකොට උදේ 12 6න් බෙදුවට පස්සේ දින 2යි. ඇත්තටම තව දින 3ක වැඩ තිබ්බා. මොකද දැන් මේ වෙද්දි පුතේ දින 3යිනේ ඉවර වෙලා තිබ්බේ. තව මිනිස්සු 4 දෙනෙක් වැඩ කරොත් තව දින 3ක වැඩ තිබ්බා. හැබැයි මොකද කරන්නේ? මිනිස්සු ප්‍රමාණය වැඩි කරගන්න. තව මිනිස්සු දෙන්නෙක්ව එකතු කරගන්න. එතකොට මොකද වෙන්නේ? වැයවන දින ගණන අඩු වෙලා තියෙනවා. එහෙනම් දින 2යි කියලා. කාටද උත්තරය ආවේ? දින 2යි කියලා අපිට එන උත්තරේ. දින 2කින් වැඩ ඉවර කරන්න පුළුවන්. හරි හොඳයි ඈ. දින 2කින් වැඩේ ඉවර කරන්න පුළුවන්. හරි නම් හරියට දාගන්න ඈ. ඊට පස්සේ දිනෝ පුතේ බලන්න. ඊට පස්සේ දිනවා 5 රූපයේ ABC ඍජුකෝණී ත්‍රිකෝණයකි. දී ඇති තොරතුරු අනුව x වල අගය සොයන්න කියනවා. ABC ඈ 5. අපිට දීලා තියෙනවා පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක් මේ විදියට. පේනවද? දන්නවද? ලයිට්. ඔව්නේ. අවුලක් නැහැ නේ අපි කරගෙන. සිග්නල් අවුලක් වෙන්න පුළුවන් දැන් මොබයිල් data වලින් ඉන්නේ. අවුලක් නැහැ නේද? අපි කරගෙන යන්නේ මොන හරි ගැටලු තියෙනවද පුතේ දාන්න. හරි ගියේ. ඒ ළමයි මාව පේනවද? පේනවද? දාන්න බලන්න. පේනෝනේ. බලමු. ගැටලුවන්නේ හරි කරගෙන යමු. අපිට තියෙනවා ළමයි ABC කියලා ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙහා පුතේ මෙතන x කියලා තියෙන්නේ. හරි. මෙතන ළමයි 7 cm කියලා තියෙනවා. මෙතන 6 cm කියලා තියෙනවා. හරි. x අගය තමයි අපේ නම්. ළමයි ඍජුකෝණී ත්‍රිකෝණ දැක්ක ගමන්
ඔයා මතක් කරගන්න ඕනේ ටක් දාලා පයිතගරස් සම්බන්ධතාවය. ඕවා සරල. ඕවා මතක් වෙනවා. පයිතගරස් සටපට ගාලා මතක් වෙනවා. අපි නිකන් පයිතගරස් දැම්මොත් AC වර්ගය සමානයි 8 වර්ගය ධන 6 වර්ගය. එතකොට පුතේ AC වර්ගය සමානයි 64 ධන. ඔන්න එකපාර 100යි කියලා දාන්නත් පුළුවන්. මේවා සරලයිනේ. දැන් AC සමානයි දෙපැත්තටම ළමයි වර්ගමූලය දැම්මම AC සමානයි 10යි. හරිද? AC සමානයි 10යි. ඔය AC හැදෙන්නේ XY මෙන්න මෙතන 7යි එකතු වෙලා. එන ළමයි x කියන එක කෙනා එනවා 10න් 7ක් අඩු වුණා 3යි සෙන්ටිමීටර. දාගන්න. ළමයි අර ආග්‍රීනියෝ අද මන් තියන්න තිබ්බ ඔන්ලයින් සෙමිනාර් එක ලබන සතියේට කල් ගියා ඈ හේතුව තමයි අර ටියුට් දෙන්න බැරි වුණා ළමයින්ට. හරි මම ඒක ගෲප් වල දාන්න. හරි බලන්න පුතේ 6 වෙනි ගානේදී එහෙම කුඩා ගුණාකාරයේ සොයන්නලු. දැන් කුඩා පොදු ගුණාකාරය ඔයාලා හොයන්න විවිධාකාර ක්‍රම ඉගෙනගෙන තිනවා විවිධාකාර ක්‍රම වලින් හොයනවා. ගැටලුවක් නැහැ අපිට මෙතන කියනවා කුඩා පොදු ගුණාකාරය හොයන්න. අපි කුඩා පොදු ගුණාකාරය හොයද්දි මම කියන ක්‍රමය ඔය අපිට මෙතන තියෙන සංගුණක ටික ගන්න. 3 2 4 මුලින්ම ඔය සංගුණකවල කුඩා පොදු ගුණාකාරය හොයා ගන්න. සංගුණකවල කුඩා පොදු ගුණාකාරය හොයාගන්න. සංගුණකවල කුඩා පොදු ගුණාකාරය මම හොයාගන්න. මේ සංගුණක සියල්ලම ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යනවා. එතකොට පුතේ මෙයාව මම මුලින්ම බෙදුනොත් දෙකකින් 3යි. මෙයා දෙකෙන් බෙදුනොත් පුතේ 1යි. මෙයා 2යි. ආයෙ දෙකෙන් බෙදන්න පුළුවන් මෙයා දෙකෙන් බෙදන නිසා 3 1 1 ආයෙ 3 1 අවසානයේට පොදු ගුණාකාරයට එනවා ළමයි දෙක ගුණ කිරීම 3 ගුණ කිරීම xy y ගන්නවා xy ළමයි xy y අරගෙන ඔය බීජීය සංකේතනේ අඥාතනේ එයාලගේ අපි මේ මෙතන දීලා තියෙන පද වලින් ගන්නොත් දර්ශකයේ වැඩිම එක්කෙනා x වල දර්ශකයේ වැඩිම එක්කෙනා මෙයාද නෑ මෙයාට x වල වැඩිම දර්ශකයේ මෙතනත් එකයි මෙතනත් එකයි එහෙනම් දර්ශකයේ වැඩිම එක දාන්න ඕනේ නෑ y වල වැඩිම දර්ශකය මෙයාගේ මෙයාගේ දෙකයි දෙක වැඩිනේ අවසානයේ අපිට එනවා ළමයි දෙවන දෙක 4යි 4 3 12යි xy වර්ගය 12යි xy වර්ගය කියලා අපිට එනවා. හත්වෙනි ගානට යම් හත්වෙනි ගානේ තියෙනවා මෙහෙම ඒකාකාර වේගයෙන් ගමන් කරන වස්තුවක චලිතයට අදාළ තොරතුරු පහත දැක්වේ. ඒකාකාර වේගයෙන් ගමන් කරන වස්තුවක චලිතයට අදාළ තොරතුරු පහත දැක්වේ. අපෙන් අහනවා පුතේ වස්තුවේ වේගය තප්පරයට මීටර වලින් ලියන්නලු. තප්පරයට මීටර වලින්. අවුලක් නැහැ නේ එතන දීලා තියෙන්නේ තප්පරයට මීටර. එහෙනම් පුතේ අපේ වේගය කියන්නේ දුර බෙදීම කාලය. අපි ගමු බිඳුවේ ඉඳන් මීටර් 4ක් ගිහිල්ලා තියෙනවා කොච්චර වෙලා ගත වෙලා තියෙනවද? තප්පර 4ක්. එහෙනම් පළවෙනි එකට තියෙනවා ළමයි වේගය සමානයි 4යි මීටර බෙදීම 2යි x 2යි ms 2යි ඊළඟට අහනවා එම වේගයෙන් වස්තුව මීටර් 20
22ක් යාමට ගත වන කාලය. එම වේගයෙන් මීටර් 22. ළමයි වේගය සමානයි දුර බෙදීම කාලයනේ. දුර බෙදීම කාලයනේ. එහෙනම් අපි ඔතන කාලය උත්තර කරොත් අපිට එනවා මෙහෙට යමු. කාලය සමානයි දුර බෙදීම වේගය. කාලය සමානයි දුර බෙදීම වේගය කියලා අපිට එනවා. හරිද? එහෙනම් දැන් අපි මොකද කරන්න ඕන? එහෙනම් පුතේ අපිට ඕන කාලය අපිට එනවා දුර මීටර් 22යි වේගය 2යි ms × සමානයි 11යි තත්පර කියලා. කාටද උත්තර ආවේ? අවනේ හොඳයි ඈ. අපි යමු පුතේ ඊළඟ ගානට. 8 වෙනි ගාන අපිට කියනවා A' ඡේදනය B නිරූපණය කරන්න කියලා. හරිම ලේසි ඈ. මම පුතේ මෙයාව දල රූප සටහනක් විදියට ඇඳුවොත් අපි කොහොමද කරන්නේ? අහගෙන ඉන්න. මම මේක දල රූප සටහනක් විදියට සලකන්නේ ෆයිනල් ආන්සර් එක නෙමෙයි. හරි. මෙයාව මම ගන්නේ දල රූප සටහනක් විදියට. ළමයි ඔයාට මොකක් හරි දීලා පුතේ මේ වගේ ප්‍රකාශනයක් දීලා ඒක නිරූපණය කරන්න කිව්වොත් ඔයා මේ විදියට කරන්න. ඔයා මුලින්ම මැද තියෙන ඡේදනයේද මේලයේද ඒක නොසලකා හරි. හරි. නොසලකා හැරලා පළවෙනිය බලන්න A dash නේ. A කියන්නේ මෙයා. A dash කියන්නේ Aට අයිති නැති අනිත් ඔක්කොම. පාඩ. Aට අයිති නැති අනිත් ඔක්කොම ටික. පාඩ. මෙතන ලකුණ දිහා බලන්නේ ඊළඟට තියෙන්නේ පුතේ B. B කියන්නේ මෙයානේ. B කියන්නේ මෙයා. එහෙනම් B ට අයිති ටික මම පාඩ. ගොඩ. දැන් A dash පාඩ කරලා තියෙන්නේ B පාඩ කරලා තියෙන්නේ. මැද තියෙන්නේ පුතේ ඡේදනය. ඔය ඡේදනයන්නේ. ඡේදනය කියන එකේ අදහස තමයි දෙකටම පොදු ප්‍රදේශය. දෙකටම පොදු වෙන්න ඕන. පොදු. එහෙනම් දෙකටම පොදු ප්‍රදේශය ඔය ටිකනේ. එහෙනම් ෆයිනල් ආන්සර් එක එන්න ඕන. යා A යා B. ඔහොම මාට කරලා තිබ්බනම් කාගේද හරි? මේක තමයි ෆයිනල් ආන්සර් එක. මේක නිකන් කටු සටහන වගේ අපි කියන්නේ දල සටහන. අපි කාගේද හරි? ළමයි ඊට පස්සේ තියෙනවා අපිට 9. ඔතන 30යි කියලා තියෙනවා. අපිට පුතේ x හොයන්න තියෙනවා. මෙතන හරිම ලේසි. හේතුව තමයි ළමයි
උදේ මේ කේන්ද්‍රය හරහා ගිහිල්ලා තියෙනවානේ. කේන්ද්‍රය හරහා අඳින ලබන ජායට අපි කියනවා විස්කම්භයක් කියලා. එතකොට වෘත්තයි විස්කම්භයි එකට තියෙද්දි වෘත්ත ජ්‍යාමිතිය ගානක පටලලා මතක් වෙන්න ඕන වෘත්තයේ උණ පාඩමේ. අපි ගන්නෝ ළමයි අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණී කියලා. එහෙනම් ඒක මතක් වෙන්න ඕනේ මෙතන ඍජු කෝණී කියලා. එහෙනම් ළමයි මෙයා 30 නම් මෙයා 90 නම් මට කියන්න මිත්‍රෝනි මෙයා කීයද? මෙන්න මේ ත්‍රිකෝණය සලකලා කියන්න මිත්‍රෝනි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය ගැන හිතලා සටකාලා දාන්න මෙසේජ් එක. අන්න හරි. මෙයා 30යි මෙයා 90 නම් මෙයා කීයද පුතේ? සුපිරි. එයා 60යි නේ. ගොඩ. එයා 60යි. මෙයා 60 නම් ළමයි ඊට පස්සේ ඔයාලට තියෙනවා එකම ඛණ්ඩයේ කෝණ සමානයි. මේ ඛණ්ඩ දෙකයි අඩේ මේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එහෙනම් x සමානයි පුතේ 60යි වෙනවා. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. ඔව් දාන්න. හරි. මෙන්න පුතේ කේන්ද්‍රය හරහා යන ජායක් තින්නේ ඒ කියන්නේ ළමයි විස්කම්භය. එතකොට මතක් වෙන්න ඕන අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණී වේ. එහෙනම් විස්කම්භය වගේ වෘත්තයේ කොටස් දෙකකට බෙදෙනවා. මෙයාගේ කෝණය 90යි මෙයා 30යි කියන්නේ පුතේ මෙයා 60ක් වෙනවා. මෙන්න එකම ඛණ්ඩයේ කෝණ සමාන. එකම ඛණ්ඩයේ කෝණ සමාන නැති. දහවෙනි ගානට යන්නමයි. දහවෙනි ගානට යන්න. දහවෙනි ගානේ තියෙනවා පුතේ log a b සමානයි c නම් මේක පුතේ දර්ශකාකාරයෙන් ලියන්න. නෑ මේක ලියන්න ඕනේ හරිද? මේක ලියන්න ඕනේ. හරි. අපිට පුතේ ලඝු ආකාරයෙන් දීලා තිනවා. ඕක මෙතින් දර්ශක ආකාරයෙන් කවුද කියලා බලනලු ලියන්නේ. ඒ කියන්නේ දර්ශක ආකාරයෙන් ලියන්නේ. තෝරන්න තියෙන්නේ. එතකොට මෙතන පුතේ ලඝු ගණකය කියන්නේ දර්ශකයටනේ සරලයි. ලඝු ගණකය කියන්නේ දර්ශකයට. එතකොට මේක ලියද්දී පාදේ ගන්නෝ මේ ඉන්නේ පාදේ හැංගිලා A දර්ශකයේ පුතේ C සමානයි B. ඔන්න. ඕක තමයි හරියට තියෙන්නේ. ඔතන තියෙන්නේ වලින් හරියටම තියෙන්නේ මොකේද? මිත්‍රවරුන් බලන්න දෙවනි උත්තරේ. දෙවනි උත්තරේ කොට හරියට. දෙවනි උත්තරේ තියෙනවා හරියට. එකොළහ ළමයි 11 තියෙනවා ළමයි මෙහෙම කතාවක්. කොහොම කතාවක්ද? සුළු කරන්න. අනේ මේක සුළු කරන්න කියනවා. පට්ට ලේසිනේ ළමයි. අරස් ගුණිතය කැපෙන ඒවා කපන්න. අරස් ගුණිතය ඕනේ නැහැ. මේකේ ගුණිතයක් තියෙන්නේ නැතිනේ ಗುಣ කිරීම. හරය සමාන කරගන්නවත් මොකාකටවත් නටන්න ඕනේ. ඔයාලට තියෙන්නේ. හරයි ලවහි කැපෙන ඒවා කපලා දාන්න.
y එකයි මෙතන y එකක් කැපෙනවා. x එකට මේ x කැපෙනවා. එතකොට මට එනවා 3 ගුණ කිරීම 5y 6 කිය. 3 වරක් 1යි ළමයි 6ට 3 වරක් 2යි. එතකොට 5y බෙදීම 2යි කියලා උත්තරේ. කාටද උත්තර ආවේ? ආවනේ 12 දිනෝ ළමයි සමූහයක් දීලා 11ත් 15ත් අපේ පළවෙනි එක අනුමුතේ ඉහළ පන්ති සීමාව ලියන්නලු. පහළ සීමාවයි ඉහළ සීමාවයි කියලා පන්ති ප්‍රාන්තරයක තියෙනවනේ. එතකොට මෙයා ඇවිල්ලා පුතේ මෙතන 11ත් 15 ඉහළ සීමාව 15. ඊළඟට කියනවා මායිම පහළ මායිම ලියන්න. බලන්න ළමයි 5ක් 10ක් 11ක් 16ක් 20ක් මේ පන්ති ප්‍රාන්තර ගැන සැලකුවට පස්සේ 10.5යි වගේ එකක් ආවොත් ඇතුළත් වෙන්නේ මොන පන්ති ප්‍රාන්තර? පට්ටකේ ඈ 10.5 වගේ එකක් ආවොත් එතන අයිති වෙන්නේ පුතේ 5ක් 10ක් අතර. හරි වැරදි. මට කියන්න මෙතන 10.5 වගේ එකක් ආවොත් අයිති වෙන්නේ මොන පන්ති ප්‍රාන්තරයේද? සටපට කාලම දාන්න සිද්ධ 10.5 වගේ එකක් ආවොත් කොයි පන්ති ප්‍රාන්තරයකටද අයිති වෙන්නේ? දාන්න ළමයි. නැත්. ඒකයි 11යි 15යි අතරට අයිති වෙන්නේ නෑ බං. ඒ 10.5 කියන්නේ බං 11ට වඩා අඩු කියන්නේ. නැද්ද? 10.5 කියන්නේ 11ට වඩා අඩු වගේද වැඩිය කියන්නේ? වඩුව කියන්නේ කොහොමද 11ත් 15ත් අතර වෙන්නේ? හරිද? හරිද? එතකොට තමයි මේ අවස්ථාවවලදී අපි මේ පන්ති ප්‍රාන්තර හදාගන්නේ. හදාගන්නේ කොහොමද? හදාගන්නේ මෙහෙමයි. පුතේ අපි පළවෙනි පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව මෙතන තියෙනවා. දෙවෙනි පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාව මෙතන තියෙනවා. එතකොට මම කරන දේ තමයි පුතේ හරිද අහගෙන ඉන්න. දෙවෙනි පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාවේ පළවෙනි පන්ති ප්‍රාන්තරයේ දෙවෙනි පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාවේ පළවෙනි පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව අඩු කරනවා. ඒ එනාගේ දෙකින් බෙදෙනවා. එතකොට එක බෙදීම දෙක සමානයි 1.5. දැන් මම මොකද කරන්නේ? හැම පන්ති ප්‍රාන්තරයකම පහළ සීමාවෙනුයි ඉහළ සීමාවෙනුයි 0.5 මෙතනින් පුතේ 0.5 අඩු කරනවා. එහා පැත්තට මම 0.5 එකතු කරනවා. බලන්න. එතකොට මට එන්නේ තමයි මේකෙන් අඩු කරාට පස්සේ 4.5 මෙයාට එකතු කරාට පස්සේ 10.5 මෙයාගෙන් අඩු කරනවා. එතකොට මට එනවා පුතේ 10.5 මෙයාට එකතු කරනවා 15.5 මෙයාගෙන් අඩු කරනවා 15.5 මෙයාට එකතු කරනවා 20.5. එතකොට මේ මම හදාගෙන තියෙන්නේ පුතේ පන්ති ප්‍රාන්තරවල පහළ මායිම් සහ ඉහළ මායිම් ටික. ඒ හදාගන්න හේතුව තමයි මෙන්න මේ ආකාරයට පන්ති ප්‍රාන්තර පිටද්දී 10.5 වගේ අගයක් ආවොත් එයාව ඇතුළත් කරන්න අපිට පන්ති ප්‍රාන්තරයක් නැහැ. ඒ නිසා අපි මේ පන්ති ප්‍රාන්තරවල පහළ සීමාවන්ගෙන් 0.5 අඩු කරගෙන ගියා. ඉහළ සීමාවන් වලට 0.5 එකතු කරගෙන ගියා. එහෙනම් මෙයාගේ අපෙන් අහනවා මොකද්ද ප්‍රශ්නේ අහන්නේ? දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ළමයි පහළ පන්ති මායිම. එහෙනම් පහළ පන්ති මායිම අපිට එනවා කීයයි කියලාද? 10.5යි. කවුද ගත්තේ? උත්තර ආවේ කාටද? දාන්න බලන්න ඔය සිට් එක.
උත්තර ආවේ කාටද ළමයි? හරි. 13. අපිට තියෙනවා ළමයි ABCD සමාන්තරාශ්‍රයේ AB 12 සෙන්ටිමීටර්ද BCD ත්‍රිකෝණයේ වර්ගඵලය 48යි වර්ග සෙන්ටිමීටර්ද වේ. AB එහි දිග සොයන්න කියලා බලන්න. ABCD සමාන්තරාශ්‍රයේ AB වල දිග තියෙනවා 12 සෙන්ටිමීටර්. ගොඩ. ඊට පස්සේ පුතේ අපිට දීලා තියෙනවා BCD ත්‍රිකෝණයේ වර්ගඵලය 48යිද අපෙන් අහන්නේ AP දිගනේ AP දිග ගොඩ. අපි AP දිග හොයාගමු පාටලීස්. ආගන්නයි. මෙයා සමාන්තරාශ්‍රයක් නේ. හරි. මෙයා සමාන්තරාශ්‍රයක් නිසා ඒ අපි දන්න කාරණේ තමයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තරයි. ඒ කියන්නේ මේ අතර ලම්බ දුරවල් හැමතැනම සමානයි. හරිද? එහෙනම් මේ ත්‍රිකෝණේ ඒ වගේම පුතේ සමාන්තරාශ්‍රයේ එක් එක් විකර්ණය මගින් වර්ගඵලයේ සමච්ඡේදනය කරනවා. වර්ගඵල හරියටම කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ මෙයාගේ වර්ගඵලය 48 වගේම මෙයාගේ වර්ගඵලයත් 48. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන. එහෙනම් මෙයා 12 සෙන්ටිමීටර නම් මෙයා 12 සෙන්ටිමීටර. එහෙනම් බලන්න. BDC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. භාගයේ වාරයක් ආධාරක පාදය DC ගුණ කිරීම AP කියලා කියනවා. එතකොට ළමයි මෙයාගේ වර්ගඵලය 48යිනේ. එහෙනම් භාගයේ වාරයක් 12 ගුණ කිරීම AP. එකක් එකයි මෙතනට 6. 48 සමානයි ළමයි 6යි AP. දෙපැත්තම මම 6න් බෙදනවා. මට ළමයි AP වලට එනවා 8 සෙන්ටිමීටර. 8 සෙන්ටිමීටර කියලා. කාගේද හරිද? දාන්න බලන්න මෙසේජ් එක. උත්තර ආපු අය. උත්තර ආපු අය දාන්න බලන්න. ඔය. දැන් විනෝන ඉස් මෙතන. දාව හතරට යන්න ළමයි 14 වෙනි ගානේ තියෙනවා සමතලා බිමක පිහිටි සිරස් කණුවක් AB වන අතර P හා Q රූපේ පරිදි සමතලා බිම මත පිහිටි ලක්ෂ දෙකකි. Q සිට බලන විට Q වල ඉඳන් බලනකොට බලන්න ඕන කාගේ ඉඳන්ද බලන්න. Q වල ඉඳන්. Q වල සිට බලන විට AB කණුවේ මුදුන B AB කණුවේ මුදුන වන B
එන්නේ අංශක 70ක ආරෝහණ කෝණය. B සිට බලන විට P දර්ශනය වෙන්නේ අංශක 50ක අවරෝහණ කෝණයකිලු. හරි. හරිනේ. උදේ ආරෝහණ අවරෝහණ ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ මතක තියාගන්න ඕන කාරණේ තමයි හැමතිස්සෙම ළමයි S මට්ටමට සාපේක්ෂව තමයි අපි බලන්නේ. එතකොට ආරෝහණ කියන්නේ අඩු තැනක ඉඳන් වැඩි තැන. මෙන්න මගේ ඇහැ S මට්ටම මකුඩ බලන්න. ඕකේ දෙනවා ආරෝහණ කෝණයක්. වස්තුවක් දිහා බලනවා. එන්න වස්තු අවරෝහණ කෝණ. මෙන්න මගේ ඇහැ මේ කියන්නේ බබු ඇහැ ඉස්සරහින් ගන්න. ඒක පස්සේ. ඇහි මෙන්න මගේ S මට්ටම අවරෝහණ කියන්නේ වැඩි තැනක ඉඳන් අඩු තැනක් තියා. උඩ ඉඳන් මම බිම බලනවා. පට්ටලේසි. මෙන්න මෙතන හැදෙනවා පුතේ අවරෝහණ කෝණ. පැහැදිලිද? එහෙනම් අපි රූපය අඳිමු දීලා තියෙන. එහෙනම් Q වල ඉඳන් B දිහා බලන්නේ පුතේ ආරෝහණ කෝණයකින්. එතකොට කෝණයගේ මෙතන තමයි දාන්න ඕන අංශක 70. ඊට පස්සේ පුතේ B වල ඉඳන් බලනවා පුතේ P දිහා. එතකොට ඔයා මෙතන දැම්මොත් පට්ට අවුල S මට්ටමට සාපේක්ෂව. ඔන්න මගේ S මට්ටම මෙන්න පුතේ අවරෝහණ කෝණය. ගොඩ. ඔහොම දැම්මනම් වැඩේ ගොඩේ ගොඩ. ළමයි කාගේද ඒක හරි? කාගේද පුතේ හරි ඒක? කාගේද? හරි කාගේද? තානුවල මිස් හරි කාගේ? හරිනේ. ලේසි ඈ. ඔය කතාව හැමතිස්සෙම අරගෙන ආරෝහණ කෝණ අවරෝහණ කෝණ S මට්ටමට සාපේක්ෂව. ඒකත් එක්කලා මම මතක් වෙන්න ඕන දිගංශයේ කතාව. එතකොට දිගංශය නම් උතුරේ සිටම අනින්නේ. උතුරේ ඉඳන් මනින්නේ. මතක් වෙන්න. හරි. නිකන් නැති ඉන්නේ. හරි. ඩාඩි දානෝ ළමයි හරි සීතලේ නේද? හරි. අතන 50ද? මේ මෙතන දෙන්නේ 50. කවුද 70 දෙන්නේ? 50 නේ. 50 දීලා තියෙනවා 70. හරි. අන්න පුතේ ගුණෝත්තර ශ්‍රේණි ප්‍රශ්නයක් අහලා තිනවා 2020 20 O level වල පළමු පදය A කියන්නේ A සමානයි 6ද දෙවනි පදය P2 සමානයි දින 12ද වන ගුණෝත්තර ශ්‍රේණියේ තුන්වෙනි පදය සොයන්න. තුන්වෙනි පදේ හොයන්නලු. හරිම ලේසිනේ. අපි ඕනනම් බලමු පුතේ පොදු අනුපාතය. ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය ගන්න මෙහෙමනේ 6 ඍණ 12 පොදු අනුපාතය ගන්න පුතේ ගුණෝත්තර ශ්‍රේණිය මුල් පදයේ හැර ඕනෑම පදයක් ඊට පෙර පදේ බෙදනවා. එහෙනම් මම පුතේ මෙයාව බෙදනවා ඊට පෙර පදේ. හරි. එහෙනම් ඍණ 12 බෙදීම 6. මට එනවා ළමයි ඍණයි ධනයි බෙදුවම ඍණ 12යි බෙදුවම 2යි. පට්ටරේසි. R සමානයි 2යි. එහෙනම් පුතේ ඊළඟ පදේ මට එනවා ඊළඟ පදය T3 එනවා. ඔයා සූත්‍ර වලට ආදේශ කරන්නේ නැතුව ගන්න පුළුවන් වුණා T2 ගුණ කිරීම R සමානයි අපිට එනවා ළමයි
ඍණ 12 ගුණ කිරීම ඍණ 2 ධන 24යි කියන. එහෙම නැත්නම් ඔයා සාම්ප්‍රදායික විදියට tn සමානයි a r n ඍණ 1 මොකද? එනකොට n 3නේ හොයන්න තියෙන්නේ. t 3 සමානයි 6 ගුණ කිරීම. හරි. ඍණ 2 3 ඍණ 2 6 ගුණ කිරීම. ඍණ 2 වර්ගය සමානයි 6 ගුණ කිරීම 4 24. ඔයාට කැමති ආකාරයෙන් ගන්න පුළුවන්. කාටද උත්තර ආවේ? ආර්ව හොයාගත්තා ආදේශ කරන්න. එහෙමත් පුළුවන් මෙහෙමත් පුළුවන්. ආර්ව හොයාගත්තා ආර් කියන්නේ ළමයි පොදු අනුපාතය. හොයාගත්තා උත්තරේ ගත්තා ගොඩ. සුපිරි. තුන ඍණ 1නේ. එතන 1. දාසේ තියෙනවා ළමයි රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂය QA. මධ්‍ය ලක්ෂය Qලු. ඕවත් එක්කලා මතක් කරන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේයකුත් ඉගෙන ගත්තා. එතකොට අපිට කියනවා පුතේ AQP සමානයි QCB සමානයි 90ක් වේ. මෙන්න සමකෝණී ත්‍රිකෝණක් මතක් වෙනවද? AQ සමානයි 4 සෙන්ටිමීටර්. මෙයා 4 සෙන්ටිමීටර්. අසු අපේ ඊට කලින් ප්‍රශ්නයක් තියෙනවා. හරි. අපෙන් අහන්නේ ළමයි AP Qට සමාන කෝණයක් නම් කරන්න. AP Qට මෙයාට සමාන කෝණයක් අපිට කියනවා නම් කරන්න කියලා. මෙන්න මෙයාට සමාන කෝණයක්. තත්දාල නම් කරන්න ළමයි. අපි දන්න කාරණේ තමයි ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයක ඉඳන් අපිට ඒක දීලා දෙන්නේ. මධ්‍ය ලක්ෂ කතාවම දීලා නෑනේ. හරි අවුලක් නෑ. අපිට ගන්න පුළුවන් ළමයි මේ දෙන්න පුතේ 90යි අනුරූප කෝණ. ඒ කියන්නේ මේ හාදියෝ දෙන්න සමාන්තරයි පුතේ. එහෙනම් මෙයාට සමාන කෝණයක් තියෙනවා මෙතන. එතකොට අපිට දාන්න හැකි CBP අනුරූප කෝණ. ඊට පස්සේ ළමයි අපිට දාන්න පුළුවන් ළමයි අපෙන් අහනවා මොකද්ද ඊට පස්සේ අහන්නේ? ඊට පස්සේ අහන්නේ PQ සමානයි 4 සෙන්ටිමීටර් නම් BC PQ කියන එක කෙනා පුතේ 4 සෙන්ටිමීටර් නම් BC වහන. හරි. පුතේ අපිට දැන් උතන මධ්‍ය ලක්ෂ ප්‍රමේය දාන්න පුළුවන්. හරි. අපෙන් අහන්නේ BC වනේ. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාව ඉදිරි පාදය සමච්ඡේදනය කරයිනේ. එයාව දෙකට බෙදනවනේ. ඒ ප්‍රමේයයේ විලෝමය. දැන් ප්‍රමේය මම දැම්මා. මෙතන ළමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයම තමයි යන්නේ. මම ගත්ත විදිය කියන්න.
මෙයයි 90 නිසා හරිද මේ පළවෙනි ගානේ ගත්තේ පුතේ මේ ජෝඩුව අනුරූපයි අනුරූප කෝණ F හැඩයේ කෝණ මේ F හැඩයේ කෝණ උන් ජෝඩුව සමානයි අනුරූප කෝණ දෙකක් සමාන වෙන්නේ ළමයි සමාන්තර රේඛා යුගලයක් අතර පිටුවත් විතරයි එහෙනම් මේක සමාන්තර වෙන්නම ඕන ඊට පස්සේ එම නිසා පුතේ මුන්තෝඩුව සමාන්තර නිසා මෙන්න මෙතනක් තියෙන අනුරූප කෝණ හරිනේ ඊට පස්සේ අපි යනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමයට මොකද්ද එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව මෙන්න මෙයාට සමාන්තරව අඳිනු ලබන සරල රේඛාව ත්‍රිකෝණයේ ඉදිරි පාදයේ මෙය සමච්ඡේදනය හරියටම කොටස් දෙකකට වෙන් කරනවා පැහැදිලි එතකොට ළමයි මෙයාව කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා අවුලක් නැහැ හරි එතකොට එහෙනම් අපි ඊට පස්සේ අපිට මතක් කරගන්නවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයක මධ්‍ය ලක්ෂයට අඳිනු ලබන රේඛාව ත්‍රිකෝණයේ ඉදිරි පාදයට සමාන්තරවන අතර මුන් දෙන්න සමාන්තරයි ඒ වගේම දිගින් හරි අඩකින් මෙයාගේ දිගින් හරි අඩක් එහෙනම් BC කියන්නේ දෙවාර එකක් PQ අපිට එනවා 2 ගුණ කිරීම 4 සෙන්ටිමීටර් 8 සෙන්ටිමීටර් කියලා ඕච්චර කාගේද හරි කාටද උත්තර ආවේ ආවනේ හොඳයි අපිට කියනවා 17 ඍජු කෝණයේ ත්‍රිකෝණාකාර හඩස්කඩක් සහිත ඍජු පිරමීය ප්‍රිස්මයක් රූපයේ දැක්වේ. ප්‍රිස්මයේ මුහුණත් හැඩයක් නොවන රූපය යටින් ඉලක්ක. දැන් පුතේ ප්‍රිස්මයේ මේ වගේ සමාන්තර ආශ්‍ර තියෙනවද? නැත. එහෙනම් මෙයා තමයි නැත්තේ. මෙයාගේ යටින් ඉලක්කෙන්ද නම් 18. අපිට කියනවා පුතේ අනෙක් සාධකයේ සොයන්න. 2x වර්ගය ධන 3x ධන 1. අපිට කියනවා ළමයි අනෙක් සාධකය සොයන්න. එක සාධකයක් දීලා x ධන 1 කියනවා. අනෙක් සාධකය හොයන්න තියෙනවා. ළමයි අහගෙන ඉන්න. එකපාර අපි වන් ෂොට් ගන්නනේ. නිකන් ඔයාව අරගෙන සාධක වෙන් කරලා එහෙම නටන්න ඕනේ නැහැ. අපි එකපාර ගමු. උදේ මේ ඔක්කොම ධනයි. මැද ලකුණක් ධනයි මෙතනක් ධනයි. ඒ කියන්නේ කොහොමද ධනයි? එතකොට අහගෙන ඉන්න. මෙතන මුල් පදයයි මෙතන යන මුල් පදයයි ಗುಣ වෙලා තමයි මෙන්න මේ පදේ හැදෙන්නේ. මේ මුල් පදයයි මෙයයි ಗುಣ වෙලා තමයි මෙතන පදේ හැදෙන්නේ. ඒ කියන්නේ ළමයි 2x වර්ගය හැදෙන්නේ x පුතේ තව කාත් එක්ක ಗುಣ වෙලා. මට කියන්න 2x වර්ගය හැදෙන්න නම් x ගුණ විය යුත්තේ කාත් එක්කද 2x වර්ගය හැදෙන්න නම් x ගුණ වෙන්න ඕන කාත් එක්කද ටක් දාලා දාන්න ලේසි කා එක්කද ගුණ වෙන්න ඕන x කියන එක කාත් එක්කද ගුණ වෙලා 2x වර්ගය අට ලේසිනේ 2x නම් මෙතන 2x එතකොට ළමයි මෙන්න මෙතනට එන්නේ මෙන්න මෙතන තියෙන නියත පදය මෙතන තියෙන නියත පදයෙන් ಗುಣ වෙලා තමයි එක හැදෙන්නේ. අනේ එක කාත් එක්ක ಗುಣ වෙලා දෙක හැදෙන්නේ. එක කාත් එක්ක ಗುಣ වෙලා දෙක හැදෙන්නේ. එක හැදෙන්නේ. අනේ බං එකෙන් තමයි නේද? මෙයා තමයි දෙන්න ඕන සාධක. කාගේද හරි.
ලකුණු දාගෙන යන්නේ නැහැ දෙක ගානේ. දහට නෙමෙයි 19. මෙන්න මෙහෙම තියෙනවා අපෝ ලේසි. අපිට මතක් වෙනවා වෘත්තයක කෝණ පාඩමේ තියෙනවායි ප්‍රමේයන් 3ක්. ඒ අතේ ඉගෙන ගන්න පළවෙනි ප්‍රමේය වෘත්තචාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණ. එම චාපයෙන්ම වෘත්තයේ ඉදිරි කොටස මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයි. හරිද? බලන්න. අපිට එනවා ළමයි එතකොට රූපේ දැක්වෙන ඕකේන්ද්‍රය වූ වෘත්තයකි. දී ඇති තොරතුරු අනුව පහත දී ඇති කොණවල විශාලත්වය සොයන්න. අපිට පළවෙනියට කියනවා ළමයි ABC. හරියෝ. උදේ වෘත්ත ඡාපයේදී කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙන කෝණය. මෙන්න මේ තියෙන වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වෙලා තියෙන කෝණය ඔය තියෙනවා. එම කෝණය සමාන වෙන්නේ කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙන කෝණය එම ඡාපයෙන් හැබැයි වෘත්තයේ ඉදිරි කොටස මත ආපාතනය කරලා තියෙන කෝණය මෙන් දෙගුණය. ඒ කියන්නේ පුතේ මෙයාව එනවා 240 දෙකට බෙදුවම 120යි කියන්නේ. අපේ ඊළඟ ගහනවා ADC. අයියෝ. ADC. දැන් මේක මොනනම් දාන්න පුළුවන් එහෙම නැත්තම් ළමයි. ඔයාට පේන චතුරස්‍රයක් තියෙනවා. මේ මිත්‍රවරුනි මෙයා චතුරස්‍රයන්නේ පාද 4යිනේ. ඒ චතුරස්‍රයේ විශේෂත්වයක් තියෙනවා. මෙයා මොන චතුරස්‍රයක්ද දාන්න බලන්න. මෙයා මොන චතුරස්‍රයක්ද මිත්‍රවරුනි දාන්න බලන්න. මෙයා මොන චතුරස්‍රයක්ද? මෙයාගේ පුතේ ශීර්ෂ ඔක්කොම වෘත්තය මත පිහිටලා තියෙනවා. එහෙනම් මෙයා වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක ළමයි සම්මුඛ කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ පරිපූර්ණයි. මෙන්න මෙයයි පුතේ පරිපූර්ණයි. ඒ කියන්නේ දෙන්නගේ එකතුව 180යි. පුතේ මෙයා 120යි කියන්නේ. 180න් 120ක් අඩු කරාම 60යි කියන්නේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ළමයි මෙයා 240 නම් 360න් 240ක් අඩු කරාට පස්සේ 120යි කියලා අරගෙන මෙයා කියන්නේ මෙයාගෙන් භාගයයි කියලා ගත්තත් 60 එනවා. කාගේද හරි? හරි. උදේ අපි නම් 20ට විස්සේ තියෙනවා ළමයි බලමු. බිංදුව 2 5 2 අපිට කියනවා තමයි අනුක්‍රමණය හොයන්න. අනුක්‍රමණය කියන්නේ එන්නේ අනුක්‍රමණය කියන්නේ ළමයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. එතකොට මෙයාලානේ y එන පුතේ මම y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනසින් අනුක්‍රමණය කරනවා. මෙයා 2 ඍණ 2 බෙදීම බිංදුව ඍණ 5. දෙකෙන් එකක් ගියාට පස්සේ ළමයි මට එනවා බිංදුවයි කියලා. ඍණ 5න් බෙදුවට පස්සේ ඒ බිංදුවයි. එතකොට අනුක්‍රමණය බිංදුවයි. දෙවැනි එක අන්තක්ඛණ්ඩය හොයන්නලු. අන්තක්ඛණ්ඩය හොයන්න. එහෙනම් අන්තක්ඛණ්ඩය හොයන්න පුළුවන්
සරලව ගන්න පුළුවන්. ළමයි ඔය සරල රේඛීය ප්‍රස්ථාරයක අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂය කැපෙන තැන y වල ඛණ්ඩාංකය. y අක්ෂය කැපෙන තැන y වල අගය. y අක්ෂය කපනවා කියන්නේම ඒ කියන්නේ මෙහෙමනේ. කොහෙන් හරි දැනගින් පුතේ y අක්ෂය කපනකොට y වල අගය තමයි මෙතන තියෙන y වල අගය තමයි පුතේ මොනවාද අන්තක්ඛණ්ඩය කියන්නේ. එතකොට y අක්ෂය කපනෝ කියන්නේ y අක්ෂය මත ඕනෑම තැනක x වලාගේ බිඳුවයිනේ. x වලාගේ බිඳුවයිනේ. එතකොට අන්තක්ඛණ්ඩය එන්නේ පුතේ x වලාගේ බිඳුවේදී y වලාගේ. මෙතනම තියෙනවා මේ x වලාගේ මෙතන බිඳුවයි අනේ y වලාගේ දෙකයි. එහෙනම් එතනින්ම ගන්න පුළුවන් අන්තක්ඛණ්ඩය දෙකයි. එහෙම නැත්නම් අපි දානවා පුතේ සමීකරණයට y සමානයි mx ධන c ට ආදේශ කරමු මෙයාව බිඳුවේ දෙක y දෙකයි m පුතේ බිඳුව ගුණ කිරීම බිඳුවට c c සමානයි දෙක. එහෙනම් අපිට අනුක්‍රමණේනෝ බිඳුවයි කියලා අන්තක්ඛණ්ඩේනෝ කියා අන්තක්ඛණ්ඩේනවා දෙකයි කියලා. කාටද ආවේ? කාටද ආවේ? ඔය දෙක කාටද ආවේ? දාන්න බලන්න මෙසේජ් එක සටපට ගාලා. නේ හොඳයි. විසියක සමබර ධාතු කැටයක් පැති 6ෙම 2 2 3 3 4 4 ලෙස අංක යොදා ඇත. මෙම ධාතු කැටය උඩ දැමීමේදී ප්‍රථමක සංඛ්‍යාවක් යොදා ඇති පැත්තක් උඩ අතට පෙරලීමේ සම්භාවිතාව. උදේ ප්‍රථමක සංඛ්‍යා 1යි 2යි 3යි 4යි. ඔයා දන්නේ මොනවාද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා. එහෙම නැත්නම් මම මෙහෙම සරලව ඉගෙන ගන්න. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ ළමයි යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් සහ එකෙන් පමණක් බෙදෙනවා. ඒවට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා. කියන්නේ දෙක බෙදෙනවානේ දෙකකින්. දෙක එකකින් බෙදෙනවා. ওই දෙකකින් විතරයිනේ බං මේ වලින් බෙදෙන්නේ නැහනේ. හැබැයි අපි 6 වගේ ගත්තොත් 6 දෙකෙනුත් බෙදෙනවා. 3ෙනුත් බෙදෙනවා. 6ෙනුත් බෙදෙනවා. 1ෙනුත් බෙදෙනවා. එතකොට ප්‍රථමක කියන්නේ යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් සහ එකෙන් පමණක්. එක පැත්තකට දාන්න. එම සංඛ්‍යාවෙන් පමණක්. එහෙම සරලව ගන්න. බෙදෙන ප්‍රථමක. එහෙනම් මෙතන සම්භාවිතාවය අපිට එනවා ළමයි. සම්භාවිතාවය තාව කියන්නේ සිද්ධියේ අවයව ගණන බෙදීම නියදී අවකාශයේ අවයව සිද්ධියේ අවයව ගණන බෙදීම නියදී අවකාශයේ අවයව ගණන. එහෙනම් ළමයි සිද්ධියේ අවයව තියෙනවා 1 2 3 4යි. 4 බෙදීම නියදී අවකාශයේ අවයව. අපිට 3 දෙකයි. බලහන් මේ විකම් පුතේ මේ 21 නිකන් නතින්නේ තාම ලකුණු 42ක් එතන. දාගන්න. ඊළඟ ගානට යන්න. ඊළඟ ගාන තියෙනවා මෙහෙම. ඕකේන්ද්‍රය වූ වෘත්තයක PQRS ලක්ෂ පිහිටා ඇත. SR පාදය T තෙක් දික් කර ඇති අතර POM සරල රේඛාවකි. රූපයේ තොරතුරු අනුව පරිවර්තන පත්‍රය.
ළමයි අහන්න අපිට දික් කරලා තියෙනවා. මෙතන අපිට වෘත්ත චතුරස්‍රයකුත් පේනවා. වෘත්ත චතුරස්‍රයක ළමයි හරින්න. වෘත්ත චතුරස්‍රයක හරිද? පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එතකොට ළමයි අහන්න මෙන්න මෙයාට සම්මුඛ මෙයානේ එයා අපිට 80යි කියලා එනවා. හරිනේ. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ දෙන්න පුතේ සමානයි. අඩේ මේ බලන්න. මෙන්න මේ හරියටේ කේන්ද්‍රයක් තියෙනවා. ඔයාට මතක් වෙන්න ඕන වෘත්තයක ජාය කියන පාඩමේ සමීකරණ. වෘත්තයක ජාය පාඩමේ සමීකරණය කියන්නේ තමයි කේන්ද්‍රයේ සිට ජායේ මධ්‍ය ලක්ෂයට අඳිනු ලබන රේඛාව එම ජායට ලම්බ වේ. පටලයි. මෙන්න තමයි කේන්ද්‍රය. මෙන්න පුතේ ජායක් තියෙනවා. මේ m කියන්නේ මධ්‍ය ලක්ෂණය. යා කරන රේඛාව එම ජායට ලම්බ වේ. එහෙනම් ළමයි මෙයා 55යි මෙයා 90 නම් මෙයාව මට හොයාගන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණයේ දෙස සලකලා මෙන්න මෙයා දිහා බලලා කොහොමද? මෙයා 90යි කියන්නේ පුතේ මේ දෙන්නගේ එකතු 90ක් වෙන්න බෑ. 90 × 55 සමානයි අපිට එනවා ළමයි 35යි කියලා. එහෙනම් අපිට y වලා ගේනවා පුතේ 80න් 35ක් අඩු කරා. ඇයි මේ සම්පූර්ණම එක අපි දන්නවනේ 80යි කියලා. හේතුව තමයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණයේ සමානයි. එහෙනම් උත්තරේ එනවා ළමයි 45යි කියලා. කාගේද y වලට 45 ආවේ? y වලට 45 ආවේ කාටද? දාන්න බලන්න. ආවා හොඳයි. රූපයේ දැක්වෙන A හා B A රූපයේ සහ B රූපයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩවල ඡාප දිග සමාන වේ. අපෝ ඡාප දිග සමාන වේලු R වගේ සොයන්න. දැන් ළමයි මේවා හරි ලේසියි ඈ. මේගොල්ලන්ගේ ඡාප දිග සමානයි. තමයි ඡාප දිග ගන්නේ. අපි වෘත්තයක් ගමු සම්පූර්ණ වෘත්තයක්. වෘත්තයක වටේ දිගට කියන්නේ පරිධිය කියලානේ. අපි පරිධිය ගන්නෙ කොහොමද? 2πr වලින්නේ. එහෙනම් මෙතන අපි ගන්න පුතේ ඡාප දිග 2πr ගුණ කිරීම 360 45 නේ. මෙතන ගන්න පුතේ 2πr මම මෙතන r1 r2 කියලා දාමු 360 90. එතකොට මම පුතේ දෙපැත්තෙම මේ 2.5 කියන කපනවා. හරි. ඕනම් මේ 360යි කියන එකක් කපන්න පුළුවන් දෙපැත්තෙන්. හරි. එහෙම නැත්නම් තියමුකෝ. ඕනනම් තිබ්බොත් හටෙනවා r1 ගුණ කිරීම 1/8යි. මෙතන මට ඉස්සේ R2 ගුණ කිරීම 1/4යි. මේ R1 කියන්නේ පුතේ ලොකු R. R බෙදීම 8 සමානයි 7 බෙදීම 4යි. දැන් මම මොකද කරන්නේ?
8 එහා පැත්තට යවා ගන්න. දෙපැත්ත මුළු දේ 8 මුළු කරනවා. 8ට 8 පටෝරියම් R සමානයි මට එනවා 8 වරක් 2යි මෙතන 1යි 14යි සෙන්ටිමීටර. මම හෙව්වෙලාමයි මේ දෙන්නගෙම ඡාප දිගවල් සමාන. ඡාප දිගවල්නේ සමාන. නැතුව මෙතන ඡාප දිග නැතුව මෙතන කියලා නෑ. මොනවාද පරිමිතිය සමාන කියලා. මෙතන කියලා තියෙන්නේ පුතේ ඡාප දිගවල් සමාන. මෙන්න මේ දිගවල්. හැබැයි පරිමිතිය කිව්වනම් මේ දෙවාරයක් R කියන කතාවත් එකතු වෙන්න ඕන. එහෙනම් මම ඡාප දිගවල් සමාන කියලා දාලා මේ 25R 25ට මේ 25 කැපුවා. එතකොට මේක සුළු පුතේ 45ට 1යි 360ට 45 ඒවා 8යි. 90 ඒවා 7යි. කාටද උත්තර ආවේ? කාටද උත්තර ආවේ? ආව හොඳයි. විසි හතර තියෙනවා න්‍යාසවල නිකන් අපෝ එකතු කිරීම. ළමයි න්‍යාස එකතු කරන එක හරි සරලයි. අපිට හොයන්න තියෙන්නේ පුතේ xy y නේ. මේ බලන්න. මේ 1යි මෙතනයි මෙයයි එකතු වෙලා පුතේ 4 හැදිලා තියෙනවා. ඒ වගේ එතකොට මේ xy හැදෙන්නේ පුතේ මෙන්න මෙයයි එකතු වෙලා. දෙක ධන ඍණ 1. අපිට ළමයි එහෙනම් x සමානයි ධන 1යි ඍණ 1යි. නැත්නම් 2 ධනයි ඍණයි සූත්‍ර නාම ඍණ. අපිට එනවා x වලට පුතේ 1යි කියලා. සාමාන්‍ය පරිදි එකතු වෙලා මෙන්න මෙයයි එකතු වෙලා මෙයාව හැදෙනවා. එහෙමනම් තමයි y හැදෙන්නේ කොහොමද? sorry y ගන්න 1 ධන y සමානයි x. මෙයයි එකතු වෙලා x හැදෙනවා. ඒ x ලාගේ අපි දන්නවනේ 1යි කියලා. y එනවා ළමයි. x එක 1යි y කියන එක බිඳුවයි. කාටද උත්තරය? සාමාන්‍ය විදිහට එකතු කිරීම වේ. හරිම ලේසි. 1යි 3යි එකතු වුණා 7 හැදුණා. ඍණ 1යි ධන 4යි එකතු වුණා 3 හැදුණා. ලේසි. සුපිරිය. සරලයි. 25 වන ගාන 25 අපිට දිනවලමයි AB සරල රේඛාවට 5 සෙන්ටිමීටර් දුරින්ද AB ලක්ෂවලට සම දුරින්ද PDP ලක්ෂය සොයා ගැනීම සඳහා කරන ලද නිර්මාණයක සම්පූර්ණ දල රූප සටහනක් රූපයේද P ලක්ෂයේ පිහිටි ස්ථානය සොයා ගන්න ආකාරය දැක්වෙන දල රූප සටහන. පාට ලේසිනේ. A හා B ට සමතුලින් කියලා තියෙනව නේද? A හා B සමතුලින් කිව්ව ගමන් මතක් වෙන්න ඕනේ ළමයි ලම්බ සමච්ඡේද. එහෙනම් මෙයාලගේ ලම්බ සමච්ඡේදකේ අඳිමුනිකා කොහොමද නිකන් දල සටහනක් නිකන් අටින්නද බෑ. නැත්තම් කොහොමද ලම්බ සමච්ඡේදකේ අඳින්නේ? A වලට තියාගත්ත කව කටේ තුඩ මධ්‍ය ලක්ෂයට වඩා වැඩි දුරක් ගත්තා ගැහුවා ඡාපයක්. මේ පැත්තෙනුත් ගැහුවා ඡාපයක්. ඒ දුරම වෙනස් කරන්නේ නැතුව B වලට තියාගත්තා ගැහුවා ඡාපයක්. මේ ගැහුවා. උද්‍යෝග යාද.
යා දැන් මේක පොඩ්ඩක් ඇත්තයි ඈ හරිද ඔයා ඕක කඩේරින් ලකුණු අවුලක් නැහැ එතකොට පුතේ මෙතන ලම්බය දාන්න ඕනේ එතකොට හැංග වෙනවා ඔයා ලම්බ සමච්ඡේදකේ ඇඳලා ලකුණයි මිත්‍රවරුනි මෙයාලට 5 සෙන්ටිමීටර් දුරින් එතකොට පුතේ මෙන්න මෙතන ඡේදනය වෙන තැන P ලකුණු කරවන්න ඕනේ ඔයාලට ලම්බ සමච්ඡේදකේ ඇඳලා තිබ්බනම් ගොඩේ ගොඩ A හා B ට සමදුරින් කිව්ව ගමන් ගලවලා ගත්ත වෙයි කාගේද හරි කාගේද හරි දැන් පුතේ ඔයා හිමීට ලකුණු එකතු කරලා හරිද අම්මා සුපිරියයි ලකුණු ටික එකතු කරලා මට WhatsApp එකේ මැසේජ් එකක් දාලා තියන්න ලකුණු කීයක් තිබ්බද කියලා මේ අපි කතා කරේ 2020 O level ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රය ලකුණු 25 100න් කෙලින්ම ලකුණු 25ක් ලැබෙන ප්‍රශ්න පත්‍රේ හරිම ලේසි කරගෙන යන්න වටේ පිටේ ප්‍රශ්න බොහොමයි ඒව මොනා තිබ්බත් ළමයි මේ කාලේ ඔයාගේ උපරිමය දෙන්න විභාගෙට අපි වැඩමු මට පුළුවන් ආකාරයට පුළුවන් හැම අවස්ථාවක අපි ඔන්ලයින් ක්ලාස් දාලා අපි පේපර්ස් සාකච්ඡා කරමු ගැටළු හදමු එතකොට ඔන්ලයින් වෘත්ත ජ්‍යාමිතිය සෙමින එක මම ලබන සතියේට පොඩ්ඩක් කල් දැම්මා ලබන සතියේ එක පැවැත්වෙනවා පැහැදිලි නේද එතකොට අද දැන් මේකට හිටපු හැම ළමයම මට පුතේ මැසේජ් එකක් දාන්න ලකුණු කීයක් තිබ්බද හරිනේ හරි එහෙනම් පුතේ හැමෝටම උස්සන්නයි ජෙසුපීටයි ආයුබෝවන්